හැමෝටම ආයුබෝවන්. අදත් ලැහැත්ති වෙන්නේ තවත් පහුගිය අවුරුද්දක විභාග රචනා ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. අද තෝරගත්තේ 1981 අවුරුද්දේ චුම්බක ශේෂ්ත්‍ර වලින් ආපු රචනා ප්‍රශ්නයක්. එහෙනම් අපි බලමු කොහොමද 1981 අවුරුද්දේ චුම්බක ශේෂ්ත්‍ර වලින් අහලා තියෙන රචනා ප්‍රශ්නයට හරියාකාර උත්තර සපයන්නේ සහ ඒ සම්බන්ධ නැත්නම් ඒ ගානේ අපි දැනගත යුතු කරුණු මොනවද කියලා. ගානේ මුලින්ම කියලා තියෙනවා කැපිටල් I ධාරාවක් රැගෙන යන අපරිමිත දිගක් සහිත ඍජු කම්බියක සිට කැපිටල් R දුරින් ඈතින් ඇත්තා වූ චුම්බක ශේෂ්ත්‍රය කැපිටල් B සඳහා ප්‍රකාශනයක් දෙන්න කියලා. එහෙනම් මෙන්න මේ වගේ කැපිටල් I ධාරාවක් ගෙන යන අපරිමිත දිගති. ඒ කියන්නේ මේ පැත්තටත් අනන්තය දක්වා විහිදෙනවා, මේ පැත්තටත් අනන්තය දක්වා විහිදෙනවා. ඒ වගේ අපරිමිත දිගති ධාරාව ගෙන යන සන්නායක කම්බියක ඉඳන් කැපිටල් R දුරකින් පිහිටි ලක්ෂයක චුම්බක ශේෂ්ත්‍රය නැත්නම් චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වයට සමීකරණය දෙන්න කියලා තමයි අපෙන් ඉල්ලන්නේ. එහෙනම් අපි දන්නවා අපරිමිත දිගති සන්නායක කම්බියට කැපිටල් R දුරින් පිහිටි ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය වෙනවා mu බෙදීම 4යි 5 2යි I බෙදීම කැපිටල් R. mu බෙදීම 4යි 5 2යි I බෙදීම කැපිටල් R තමයි අපරිමිත දිගති සන්නායක කම්බියක ඉඳන් කැපිටල් R දුරින් පිහිටි ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වයට එන සමීකරණය. එහෙනම් මේක තමයි අපෙන් එකපාරම අහන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා ඉහත ප්‍රතිඵලයේ ප්‍රයෝජනයටගෙන ප්‍රතිවිරුද්ධ දිශාවලට කැපිටල් I1 සහ I2 ධාරා රැගෙන යන දිගු සමාන්තර ඍජු කම්බි දෙකක් අතර ඒකක දිගක් මත බලය සොයන්න කියලා තියෙනවා. හරි, එහෙනම් මෙන්න මේ ගත්ත සමීකරණය පාවිච්චි කරලා අපිට කියනවා එකිනෙකට සමාන්තරව ප්‍රතිවිරුද්ධ දිශාවලට ගෙනියන එකිනෙකට සමාන්තරව ප්‍රතිවිරුද්ධ දිශාවලට ගෙනියන ධාරා තියෙනවා I1 සහ I2 කියලා. අපි හිතමුත් මේ දෙන්න අතර පරතරය සිම්පල් D කියලා. මේ දෙන්න අතර ගොඩනැගෙන බලය සඳහා ප්‍රකාශනයක් තමයි අපෙන් අහන්නේ. මුලින්ම අපි හොයමු I2 කියන ධාරාව නිසා මෙන්න මේ සන්නායක කම්බිය මත ගොඩනැගෙන චුම්බක ශ්‍රාව ඝනත්වය. එහෙනම් I2 නිසා සිම්පල් D දුරකින් ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වය. එහෙනම් අපි කලින් හොයාගත්ත නැත්නම් අපි කලින් ලීව එකට සමීකරණය mu බෙදීම 4යි 5 2යි I2 බෙදීම D. එහෙනම් මෙන්න මේ I2 ධාරාව නිසා මේ සම්නායක කම්බිය සහිත ප්‍රදේශ නැත්නම් මේ සම්නායක කම්බිය මත මෙන්න මෙච්චර විශාලත්වයෙන් යුතුව චුම්බක ශ්‍රේෂ්ඨයක් නැත්නම් චුම්බක ශ්‍රාව ඝනත්වයක් පවතිනවා. අපි ඒකේ දිශාව හෙව්වොත් චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව අපි හොයනවා කස්කුරුප්පු නීතිය පාවිච්චි කරලා. මහපට ඇඟිල්ල යොමු කරනවා ධාරාව යන දිශාවට. එතකොට දකුණු අතේ ඉතුරු ඇඟිලි ටික යොමු වෙන්නේ තලය තුලට. ඒකේ තේරුම මේ කම්බිය මත මෙච්චර විශාලත්වයෙන් යුතු චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා තලය තුලට. හරි. දැන් මෙන්න මේ චුම්බක ශේෂ්ත්‍රය නිසා මේ ධාරාව ගෙන යන සන්නායක කම්බිය මත ඇතිවන බලය හොයමු. දැන් අපි හොයමු B1 චුම්බක ශේෂ්ත්‍රය නිසා I1 සන්නායක කම්බිය මත බලය F නම් F සමාන වෙනවා BIL ට. දැන් අපි සලකන්නේ ඒකක දිගක් හින්දා මෙතන අපි හොයමු කම්බිය මත කම්බියේ ඒකක දිගක් මත බලය. කම්බියේ ඒකක දිගක් මත බලය. මේක තමයි F. එහෙනම් B කියන්නේ මෙන්න මේ අගය mu බෙදීම 4යි 5 2යි I2 බෙදීම D. ගලන ධාරාව I1 දිග අපි ඒකක දිගක් ගන්න හින්දා මේක 1යි. එහෙනම් මේක සුළු කරපුවාම අපිට එනවා mu වතාවක් නැත්නම් දෙක වතාවක් mu I1 I2 බෙදීම මේ දෙක සුළු වෙනවා 2යි 5D කියලා. එහෙනම් mu වතාවක් I1 I2 බෙදීම 2යි 5D කියලා උත්තරේ එනවා. I1 සන්නායක කම්බිය මත බලය. මෙන්න මේ බලයේ දිශාව අපිට හොයාගන්න පුළුවන් ෆ්ලෙමින්ගේ වමත් නියමයේ පාවිච්චි කරලා. එහෙනම් ෆ්ලෙමින්ගේ වමත් නියමයේ දැම්මොත්
මාපට ඇඟිල්ල බලයේ දිශාවට යොමු වෙන්නේ, දබර ඇඟිල්ල යොමු වෙන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට, මැදගිල්ල යොමු වෙනවා ධාරාවේ දිශාවට. එහෙනම් අපි චුම්බක ශේෂ්ත්‍රය සහ ධාරාවේ දිශාවට දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල මැදගිල්ල යොමු කරොත් චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන තලය තුලට ධාරාව යන්නේ මේ පැත්තට, එහෙනම් මැදගිල්ල මේ පැත්තට යොමු වෙනවා. එතකොට මහපට ඇඟිල්ල යොමු වෙන්නේ ඉහළට. ඒ කියන්නේ බලය ඇති වෙන්නේ ඉහළට. එහෙනම් මෙන්න මේ සන්නායක කම්බිය මත බලය ඇති වෙන්නේ ඉහළට. එහෙනම් ඔය විදිහටම I1 ධාරාව නිසා I2 ධාරාව ගෙනියන සන්නායක කම්බිය මත ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වය හොයමු. එහෙනම් I1 නිසා D දුරකින් ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වය B2 නම් B2 සමාන වෙනවා mu බෙදීම 4යි 2යි I1 බෙදීම D කියලා අපිට එනවා. හරිද? දැන් ඒ චුම්බක ශේෂ්ත්‍රය නැත්තම් ඒ චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව හෙව්වොත් අපි කස්කුරුප්පු නීතිය පාවිච්චි කරොත් මහපට ඇඟිල්ල යොමු වෙනවා ධාරාව යන දිශාවට. එතකොට ඉතුරු ඇඟිලි ටික යොමු වෙන්නේ තලය තුලට. ඒ කියන්නේ මේ කොටසේදීත් චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ තලය තුලට. දැන් මෙන්න මේ B2 කියන චුම්බක ශේෂ්ත්‍රය නිසා I2 සන්නායක කම්බිය මත ඒකක දිගක් මත බලය අපි හෙව්වොත් F, සමීකරණ F සමානයි BIL. දැන් චුම්බක ශ්‍රාව ඝනත්වය B1 වලින් වැඩි වෙලා තියෙන්නේ, ධාරාව B2 වෙනවා, I2 වෙනවා. චුම්බක ශ්‍රාව ඝනත්වය I1 වලින් එන්නේ, ධාරාව I2 වලින් එන්නේ. ಗುಣ වෙලා එන සමීකරණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ අගයම තමයි එන්නේ. ඒ නිසා I1 ධාරාව ගෙනියන සන්නායකයේ මත බලයයි I2 ධාරාව ගෙනියන සන්නායකයේ මත බලයයි වෙනසක් වෙන්නේ නැහැ. එකම විශාලත්වය තමයි තියෙන්නේ. අපි මේ බලයේ දිශාවත් හෙව්වොත් මේ සන්නායකයට ෆ්ලෙමින්ගේ වමත් නියමයේ දැම්මොත් FBI, B යොමු වෙන්නේ තලයේ තුලට, I යොමු වෙනවා වම් පැත්තට, එතකොට F යොමු වෙනවා පහළට. එහෙනම් බලයන් දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට තමයි යොමු වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ උත්තර දෙක තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවනි කොටසේදී. හරි. ඊට පස්සේ කියලා තියෙනවා කම්බි කැබැල්ලක් පාදයක දිග සිම්පල් A වූ සමචතුරස්‍ර හැඩයකට නමා ඇති අතර එය තුලින් I1 ධාරාවක් ගමන් කරයි. මෙම සමචතුරස්‍රයේ පහත දී ඇති රූපයේ පෙන්වා ඇති අයුරින් I2 ධාරාවක් රැගෙන යන අපරිමිත දිගක් සහිත කම්බියක සිට සිම්පල් D දුරකින් තබා ඇත. සමචතුරස්‍රාකාර පුඩුව මත බලය ගණනය කරන්න කියලා තමයි තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මෙතනදී ලබාගත් උත්තරත් පාවිච්චි කරලා අවසාන කොටසේ තියෙන ගානට උත්තර දෙමු. නම් අපිට කියලා තියෙනවා මෙන්න මේ වගේ පැත්තක දිග සිම්පල් A වන සමචතුරස්‍රයක් තියෙනවා. එයා මත දක්ෂිණාවර්ත දිශාවට I1 ධාරාවක් ගිහිල්ලා තියෙනවා. එයා ඉහළින් අපරිමිත දිගති සන්නායක කම්බියක් ගිහිල්ලා තියෙනවා I2 ධාරාවක් සහිතව. මෙන්න මේ පරතරය සිම්පල් D, මේක A. ඊට පස්සේ අපිට මෙයාව අංක කරගන්න පුළුවන්, නැත්නම් අගයන් දාගන්න පුළුවන් A, B, C, D කියලා. හරි. දැන් අපි බැලුවොත් මෙන්න මේ සන්නායකය සහ මෙන්න මේ AB කියන සන්නායකය ධාරාවයන් එකම දිශාවට, ධාරාවයන් එකම දිශාවට නම් අපි දන්නවා මේ දෙන්න මත ගොඩ නැගෙන්නේ ආකර්ෂණ බලයක් කියලා. අපිට මෙයා මත ගොඩ නැගෙන බලය වැදගත් වෙන්නේ නැහැ. මොකද අපෙන් අහන්නේ සන්නායක පුඩුව මත බලය හින්දා. එහෙනම් මෙයා මත ඇති වෙනවා බලයක්. ඒක මම F1 කියලා ගන්නවා. එහෙනම් F1ට උත්තරේ මට කියන්න පුළුවන් F1 සමාන වෙනවා mu වතාවක් I1 I2 බෙදීම දෙවතාවක් ෆයි වතාවක් පරතරය D. එහෙනම් අපිට එනවා F1 කියන බලය mu වතාවක් I1 වතාවක් I2 වතාවක් දෙවතාවක් ෆයි වතාවක් D කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ CD කියන කම්බිය සහ මේ අපරිමිත දිගති සන්නායක කම්බියත් එක්ක ඇතිවන බලය හොයාගන්න. මේ දෙන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරන ධාරා තියෙන්නේ. එහෙනම් මේ දෙන්න මත ගොඩ නැගෙන බලය විකර්ෂණ බලයක් වෙන්න ඕනේ. ඒ බලය මම F2 කියලා ගත්තොත් F2 වලට උත්තරය එනවා mu I1 I2 බෙදීම 2යි ෆයි පරතරය වෙනවා A ධන D. එහෙනම් F1 සහ F2 අපි හොයාගත්තා.
ඊට පස්සේ AD සහ BC කියන පාද දෙක ගත්තොත් එහෙම AD සහ BC කියන පාද දෙක මතත් බලයන් ගොඩ නැගෙනවා. මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය නැත්තම් මේ ධාරාව ගෙනියන සන්නායකය නිසා මේ කම්බි දෙක මතත් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නැගෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රය නිසා බලයක් ඇති වෙනවා. හැබැයි ඒ බලයන් දෙක සමානයි ප්‍රතිවිරුද්ධයි. මේ ගොඩනැගෙන බලයන් දෙක සමානයි ප්‍රතිවිරුද්ධයි. ඒ හින්දා සංප්‍රයුක්ත බලය ගනිද්දී ABCD කම්බිරාමුව මත ගොඩනැගෙන සංප්‍රයුක්ත බලය ගනිද්දී මෙන්න මේ බලයන් දෙක කැපිලා යනවා. ඒ නිසා අපි ඒ බලයන් දෙකේ විශාලත්වයන් ආපහු හොයන්න ඕන වෙන්නේ නැහැ. හේතුව දැන් අපි නිකමට ගත්තොත් මෙයා නිසා චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ මේ ප්‍රදේශයේදී තලය තුලට. හරිද? අපි විශාලත්වය ගැන හිතන්නේ නැතුව දිශාව ගැන හිතුවොත් මෙයා නිසා චුම්බක ක්ෂේත්‍රය මේ කොටසේදී ඇති වෙන්නේ තලය තුලට. එතකොට මෙයාට අපි ෆ්ලෙමින්ගේ වමත් නියමය දැම්මොත් එහෙම බලය ඇති වෙන්නේ FBI. B මෙහෙට B තලය තුලට I ඉහළට. එතකොට F මේ පැත්තට වම් පැත්තට. ඒ විදිහට මෙයාටත් ෆ්ලෙමින්ගේ වමත් නියමය දැම්මොත් B තලය තුලට I පහළට. එතකොට F ගමන් කරන්නේ නැත්නම් බලය ඇති වෙන්නේ දකුණු පැත්තට. ඒ නිසා මේ දෙන්නාගේම දිග සමානයි. ඇතිවන බලය සමාන වෙනවා. ඒ දෙන්නා ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා සමස්ත ගණිද්දී නැත්නම් සංප්‍රයුක්ත බලය ගණිද්දී මේ බලය සහ මේ බලය සුළු වෙලා යනවා නැත්නම් කැපිලා යනවා. එහෙනම් අවසානයේ සංප්‍රයුක්ත බලය ගැනීමේදී ඉතුරු වෙන්නේ F1 සහ F2 කියන බලයන් දෙක විතරයි. ඒ නිසා ABCD රාමුව මත සංප්‍රයුක්ත බලය සමාන වෙනවා F1 ඍණ F2ට. එහෙනම් ඔන්න ඔය දෙන්නගේ අන්තරයෙන් අපිට පුළුවන් සංප්‍රයුක්ත බලය හොයාගන්න. එතකොට F1 කියන්නේ මෙයා, F2 කියන්නේ මෙයා. එයාව අඩු කරොත්, ඒ දෙන්න එකිනෙකට අඩු කරොත් අපිට එනවා mu I1 I2 බෙදීම 2/5. මෙයා ගෙනවා 1 යට D, මෙයා ගෙනවා 1 යට A ධන D. 1 යට D ඍණ 1 යට A ධන D කියලා එනවා. එහෙනම් මේක සුළු කරොත් mu වතාවක් I1 I2 බෙදීම 2/5. පහළ පොදු හරය ගත්තොත් එනවා D වතාවක් A ධන D කියලා. උඩ සුළු කරොත් ඉතුරු වෙනවා A. එහෙනම් මෙන්න මේක තමයි ABCD කියන කම්බිරාමුව මත ඇතිවන සංප්‍රයුක්ත බලය. එතකොට ඒ සංප්‍රයුක්ත බලයේ දිශාව වෙන්නේ පහළට. එහෙමත් නැත්නම් AD දිශාවට. DA දිශාවට ඉහළට. සංප්‍රයුක්ත බලය ඇති වෙන්නේ ඉහළට DA දිශාවට. නම් විශාලත්වයේ මේක දිශාව ඉහළට. අපි බැලුවොත් ඔව් සමචතුරස්‍රාකාර පුඩුව මත බලය ගණනය කරන්න කියලා තමයි තියෙන්නේ. එහෙනම් මෙච්චරයි 1981 අවුරුද්දේ අපෙන් අහලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධ කරලා තියෙන රචනා ප්‍රශ්නයේදී. මුලින්ම තියෙන්නේ සිද්ධාන්ත කොටසක්. ඒ සමීකරණය මතකයි නම් කෙලින්ම අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒ සමීකරණය පාවිච්චි කරලා තවත් සමීකරණයක් අපිට ඔප්පු කරන්න තිබ්බා. ඒකත් අපිට ලේසියෙන් ඔප්පු කරගන්න පුළුවන්. ඒ ඔප්පු කරපු සමීකරණය පාවිච්චි කරලා අපිට මේ අවස්ථාවේදී උත්තරයක් ගන්න තියෙනවා. එහෙනම් හරියට සමීකරණ ටික ඔප්පු කරගත්තා නම් මේ උත්තරය පහසුවෙන් අපිට ගන්න පුළුවන්. දැන් ඔච්චරයි 1981 ගානේ නැත්නම් 1981 අවුරුද්දේ චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධ කරලා අවිල්ලා තියෙන රචනා ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් මම හිතනවා මේ සියලුම උත්තර මේ විදිහටම ඔය කට්ටියට එන්නේ නැති කියලා හරියට සුළු කිරීම සිද්ධ කරා නම් හරි සමීකරණය ආදේශ කරා නම්. එහෙනම් හෙටත් මේ විදිහටම තවත් පහුගිය අවුරුද්දක විභාග රචනා ප්‍රශ්නයක් හෝ ව්‍යුහගත රචනා ප්‍රශ්නයකින් හම්බෙමු. ඔබට තෙරුවන් සරණයි.